ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දින 10ක් මුළුල්ලේ පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහනේ අවසාන දවස තමයි අද මේ ගත වෙන්නේ. එතකොට මේ වැඩසටහන ආරම්භයේ ඉඳලම අපි කතා කළා උතුම් නිවන සාක්ෂාත් කරන්න මේ ජීවිතය තුළින් ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවද කියලා. එතකොට මේ ප්‍රහාණය කළ යුතු ධර්මයන් අපි එකින් එකට කාරණා කීයක් ඔස්සේ කතා කරන්න ගත්තද? 10ක් ඔස්සේ කතා කළා. ඒතර අපි කතා කරා ප්‍රහාණය කළ යුතු ධර්මයන් එකක් තියෙනවා. ඒ තමයි ආස්මිමාන්‍ය. ප්‍රහාණය කළ යුතු ධර්මයන් දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව, භව තණ්හාව. ඒ වගේම කතා කළා ප්‍රහාණය කළ යුතු ධර්මයන් 3ක් ගැන, ප්‍රහාණය කළ යුතු ධර්මයන් 6ක් ගැන. ඒතර ප්‍රහාණය කළ යුතු ධර්මයන් 3 තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ප්‍රහාණය කළ යුතු ධර්මයන් 6 තමයි රූප තණ්හා, සත්ත්ව තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හාව කියන 6. ඊළඟට කතා කළා ප්‍රහාණය කළ යුතු ධර්මයන් 4ක් තියෙනවා. ඒ තමයි ඕග 4. මොනවද? කාමෝගය, භවෝගය, ditthියෝගය, අවිජ්ජා ඕගය. ඊළඟට කතා කරා ප්‍රහාණය කළ යුතු ධර්මයන් 7ක් තියෙනවා. ඒ 7 ගැන මොනවද? අනුසය ධර්ම 7. ධර්මයන් 5 ගැන තියෙනවා. ධර්මයන් 5 මොකද්ද? පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන 5. ඊළඟට ප්‍රහාණය කළ යුතු ධර්මයන් 7 ගැන කතා කළා. අනුසය ධර්ම 7 මොනවද? රාගානුසය, පටිඝානුසය, දිත්තහානුසය, ඊළඟට විචිකිච්ඡානුසය, මානානුසය, ඊට පස්සේ භවරාගානුසය, අවිජ්ජානුසය. ත්‍රිනෝයි ටික ගැන අපි කතා කළාද නැද්ද? කතා කළා. ඊළඟට කතා කළා ප්‍රහාණය කළ යුතු ධර්මයන් 8 ගැන, ප්‍රහාණය කළ යුතු ධර්මයන් 10 ගැන. ප්‍රහාණය කළ යුතු ධර්මයන් 7 තමයි මිත්‍යා මාර්ගයේ තියෙන අංග 8, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. එතකොට ප්‍රහාණය කළ යුතු ධර්මයන් 10 විදිහට කතා කළා. ওই මිත්‍යා මාර්ගයේ අංග 8ත් එක්කම දෙකක් එකතු වෙනවා. මොකක්ද? මිත්‍යා ඥාන සහ මිත්‍යා විමුක්ති කියන කාරණා දෙක. එතකොට ප්‍රහාණය කළ ධර්මයන් 8ක් තියෙනවා. ඒ වගේම ප්‍රහාණය කළ ධර්මයන් 10ක් තියෙනවා. එතකොට ඔන්න අද තියෙනවා අන්තිම කාරණාව කතා කරන්න. ඒ තමයි ප්‍රහාණය කළ යුතු ධර්මයන් 9 මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රහාණය කළ යුතු ධර්මයන් 9 තමයි තණ්හාව මුල් කරගත්ත ධර්මයන් 9ක් තියෙනවා. අන්න ඒ ධර්ම 9. මොකක් මුල් කරගත්තද? තණ්හාව මුල් කරගත්ත. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා නව භික්ඛවේ තණ්හා මූලකේ ධම්මේ දේසෙස්සාමි තං සුනාත සාදුකං මනසිකරොත්. පින්වත් මහණෙනි, මම ඔබට තණ්හා මූලක ධර්මයන් 9 ගැන දේශනා කරන එක හොඳින් අහගෙන ඉන්න, කන් යොමාගෙන ඉන්න. ඒතර මොකක්ද මේ දේශනා කරන්නේ? තණ්හාව මුල් කරගත්ත ධර්මයන් 9 ගැන. ඒතර බලන්න මෙතන කියනවා පළවෙනි කාරණාව තණ්හං පටිච්ච පරියේෂණ. තණ්හාව මුල් කරගෙන මොකක්ද සිද්ධ වෙන්නේ? සොයාගෙන යෑම සිද්ධ වෙනවා. පරියේෂණාව කියලා කියන්නේ මොකක්ද? සොයා යාම. ඒතර මොකක් මුල් කරගෙනද අපි සොයාගෙන යන්නේ? තණ්හාව මුල් කරගෙන.
එතකොට දැන් තණ්හාව කොහෙද හටගන්නේ? තණ්හාව හටගන්නේ කොහෙද? ඇස මුල් කරගෙන හට ගන්නවා, කන මුල් කරගෙන හට ගන්නවා, නාසය මුල් කරගෙන හට ගන්නවා, දිව මුල් කරගෙන හට ගන්නවා, කය මුල් කරගෙන හට ගන්නවා, මනස මුල් කරගෙන හට ගන්නවා. ඒතර කොහොමද සිද්ධ වෙන්නේ? හේතුඵල ධර්මයකට අනුකූලවයි මේ තණ්හාව කියන එක මේ සිත තුළ ඇති වෙන්නේ. කොහොමද? චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මොකද වෙන්නේ? ඇසත් රූපයක් නිසා ඇසේ විඥානය හට ගන්නවා. ඒ කරුණු තුනේ සමාගමය එකතු වීමට අපි කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. එතකොට දැන් අපේ හිත තුළ තියෙනවා මොකක්ද? රූප දැකීමේ ආසාව. රූප දැකීමේ කැමැත්තක් තියෙනවා. කනට තියෙනවා ශබ්ද ඇසීමේ ආසාව. නාසයට තියෙනවා ගඳ සුවඳ දැනීමේ ආසාව. දිවට තියෙනවා රස විඳීමේ ආසාව. කයට තියෙනවා පහස විඳීමේ ආසාවක්. මනසට තියෙනවා අරමුණු සිතීමේ ආසාවක්. දැන් අපි කවුරුත් කැමති නැහැ ඔන්න ඔය කියන දේවල් අපිට නොලැබී තියෙනවා. ඇහැට රූප පේන්නේ නැතුව තියෙනවට කැමතිද? කැමති නැහැ. කණ්ඩ ශබ්ද ඇහෙන්නේ නැතුව ඉන්නවට කැමති නැහැ. ගඳ සුවඳ නොදැනී තියෙනවට කැමතිද? කැමති නැහැ. එතකොට ඔන්න ඔය බාහිර තියෙන මෙන්න මේ අරමුණු ගැන ආසාව කැමැත්ත තියෙනවා කියලාම කියන්නේ මොකක්ද? එයා ඇහැට කැමතියි. එයා කනට කැමතියි. එයා නාසයට කැමතියි කියන එකද නැද්ද? කැමතියි කියන එක. ඊළඟට දිවට කැමතියි කියන එක, කයට කැමතියි කියන එක, මනසට කැමතියි කියන එක. ඒතකොට අරමුණකින් අපි සතුට වෙනවා කියන එකේ නොකියවෙන අර්ථය තමයි ඔය ආයතන වලටත් අපි කැමති. ඒතකොට ආයතන වලටත් කැමතියි. අරමුණු වලට කැමතියි නම් ආයතනය අරමුණක් ගැටීමෙන් හට ගන්නවනේ විඥානයක්. ඒ විඥාණයටත් අපි කැමති වෙනවද නැද්ද? කැමති නැහැ. ඇයි කැමති වෙන්නේ? විඥාණය හට ගැනීමෙන්මයි ඒ අරමුණ අපිට දැනෙන්නේ, අපිට තේරෙන්නේ. ඇහැට රූප පේන්නේ විඥාණය හටගත්තා. කනට ශබ්ද ඇහෙන්නේ විඥාණයක් හටගත්තා. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ විඥාණය හටගත්තා. ඒක නම් මැරෙනවට කැමති නැත්තේ. ඒ මැරෙනකොට මොකද්ද වෙන්නේ? ඔය ඔක්කොම නැති වෙනවා. ඒ නැති වෙන්නේ විඥාණය නෑ. හට ගන්නවන්න දෙයක් නෑ. පණක් නෑ. පැහැදිලිද? එතකොට එහෙනම් මේ විඥාණයටත් අපි ආස කරනවා, විඥාණයටත් කැමති වෙනවා. දැන් එතකොට කරුණු තුනක් එකතු වෙලා දැන් මේ වෙනකොටම ඒ කරුණු තුනටම එතකොට එහෙනම් අපි මොකක් කරනවද? කැමති. ස්පර්ශයට කැමති. ඇහි ස්පර්ශයට ආසයි කැමති. කනේ ස්පර්ශයට කැමති. නාසයේ ස්පර්ශයටත් කැමති. දිවේ ස්පර්ශයටත් කැමති. කයේ ස්පර්ශයටත් කැමති. මනසේ ස්පර්ශයටත් කැමති. එච්චරද කැමති වෙන්නේ? එච්චරද කැමති වෙන්නේ? නෑ, එච්චර විතරක් නෙමෙයි කැමති වෙන්නේ. තව මොනවටද කැමති වෙන්නේ? ඒ ස්පර්ශය නිසා උපදිනවා විඳීම. ඒ විඳීමටත් අපි කැමතියි. පැහැදිලිද? ඊළඟට ස්පර්ශය නිසා හටගන්නවා හඳුනා ගැනීම. අරමුණ හඳුනා ගැනීම. ඒකටත් අපි කැමතියි. පැහැදිලිද? ඊළඟට මොකද්ද වෙන්නේ? ස්පර්ශය නිසාම හටගන්නවා චේතනාව. ඒ චේතනාවටත් අපි කැමතිද නැද්ද? ඒකටත් කැමතියි. එච්චරද සිද්ධ වෙන්නේ? නෑ. මොනවද වෙන්නේ? ස්පර්ශය නිසා ආයමත් හට ගන්නවා මොකක්ද? අර අරමුණු අල්ලගෙන සිතින් කල්පනා කර ඉන්න එකේ ඉඳීම. සිතින් කල්පනා කරගෙන අපි ඒවට කියනවා විතර්ක සහ විචාර. අරමුණ අල්ල ගන්නවා. ඒ අරමුණ අල්ලගෙන මොකද්ද කරන්නේ? ඒ අරමුණ ගැන විතක්ක විචාර කරනවා, කල්පනා කරනවා. එක හිතනවා. තේරුණාද කියන එක?
ඕනෑම අරමුණ රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධ සුවඳක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්, අරමුණක් වෙන්නත් පුළුවන්. එතකොට ওই ටික අරගෙන අපි මොකක් කරනවද? ඒ දේවල් ගැන විතක්ක විචාර කරනවා. ඒ විතක්ක විචාරයටත් අපි කැමතිද නැද්ද? හිත හිතා ඉන්න කොච්චර කැමතිද? අපි සමාන තරහකාරයින්ගෙන් පරිගන්න හිතනනේ. හවුද නැද්ද? අපිට නොලැබෙන දේවල් අපි සමහරලාට ලබා ගන්න හිතනනේ. නැති දේ අපි මවා ගන්න හිතලා. තේරුණාද කියන එක? එතකොට සිටීමේ විතක්ක ਵਿਚාර තුල තියෙනවා ඒක මොකක්ද? ආස්වාදයක්. ඒ වගේම අපේ හිත අලවන ගතියක්, කැමැත්තක් තියෙනවා. තණ්හාව තියෙනවා. දැන් තේරුණාද? එහෙනම් මේ තණ්හාව කියන කාරණාව කියලා අපි කතා කරනවා දෙයක්. ඒ තණ්හාව කියන කාරණාව ආයතනයේ සිට ඒ ආයතනය තුළ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. ආන්නේ ක්‍රියාවලිය පුරාම මොකක් වෙලා තියෙනවද? පැතිරිලා තියෙන එක. බැසගෙන තියෙන තණ්හාව කියන්නේ. නිකන් ඒක මේ gediya පිටින් වෙන් කරන්න පුළුවන් එකක්ද? එහෙම එකක් නෙවෙයි. ඇහැටත් කැමති, ඇහැට පේන රූපයටත් කැමති, ඇහි විඥාණයටත් කැමති, ස්පර්ශයටත් කැමති, විඳීමටත් කැමති, සංඥාවටත් කැමති, චේතනාවටත් කැමති, විතක්ක ਵਿਚාරයන්ටත් කැමති. ওই විදිහටම අනිත් ඒවා. තේරුණාද? එහෙනම් මේ තණ්හාව කියලා කියන්නේ ඔන්නය සම්පූර්ණ ක්‍රියාවලිය කෙරෙහිම අපි දක්වන ඇල්ම, අපි දක්වන ආසාව. තර ගොඩාක් මේ ලෝකේ ඉන්නවා සත්වයෝ නිවන් දකින්න කැමති නැහැ. ඇයි නිවන් දකින්න කැමති නැත්තේ? උපදින්න නැතුව ඉන්න කැමති නැහැ. තේරුණාද කියන එක? උපදින්න නැතුව ඉන්න හම්බ වුණොත් ඒ අය හිතනවා ඇහක් හම්බෙන්නේ නැහැ, කනක් හම්බෙන්නේ නැහැ, නාසයක් හම්බෙන්නේ නැහැ, දිවක් හම්බ වෙන්නේ නැහැ, කයක් හම්බ වෙන්නේ නැහැ, හිතක් හම්බ වෙන්නේ. ඒ අය ඒතර කල්පනා කරනවා මේක හම්බෙන්නේ නැත්නම් අපි කොහොමද සැප විඳින්නේ? ඔන්න මාතෘකාව. දැන් තේරුණා කියන්නේ ඒතර ඒ සිතුවිල්ල හරි පටුයි. පැහැදිලිද? එතකොට මේ පටු අරමුණේ ඉර වුණාට පස්සේ එයා මේ ආස්වාදය දකින්නේම මෙන්න මේ කියන දුකට හේතු වෙන කාරණා ටික ලැබීමෙන්මයි. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ඇසක් ඉපදුනාද ඒ ඉපදුනේම දුකී ඉපදීම. ජරා මරණයන්ගේ පහළවීම. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පැවැත්ම. ඇහැක් හම්බ වෙනවා. කනක් හම්බ වෙනවා කියන්නේ දුකී ඉපදීම. තේරුණාද? කනක් ඉපදුනා කියන්නේ මොකද? දුකී ඉපදීම. ජරා මරණයන්ගේ පහළවීම, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පැවැත්මයි කියන්නේ. එහෙනම් කෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉපදුනා කියලා අපි ඉපදිච්ච කෙනා ගැන ආස්වාදයෙන් කල්පනා කළ වැඩක් තියෙනවා. නෑ, එයා ඉපදින්නේම මොකක් අරගෙන? මේ ලෝකයේ තියෙන මහා දුක්ඛන්දරාවක් අරගෙන ඉපදෙනවා. ඒ අරගෙන ඉපදිලා එහෙම එකක්ම මෙතනිනුත් ආයි තව තැනකට අරන් යන ස්වභාවයෙන් තමයි මනුස්ස ලෝකෙ ඉපදින්නේ. ඒ තණ්හාව තියෙනවා, අවිද්‍යාව තියෙනවා, කෙලෙස් ධර්ම තියෙනවා. තේරුණාද? එතකොට එහෙනම් බලන්න මේ ලෝකයේ උපදින්නා වූ සියලු දෙනාම මහා දුක්ඛන්දරාවක් විඳින කොටස්කාර. තේරුණාද කියන එක? එතකොට අර තණ්හාවට, අවිද්‍යාවට ඇල්ලා ගිය මිනිස්සුયો කල්පනා කරන්නේ ඇහැ නිරුද්ධ වීම සැපය. කන නිරුද්ධ වීම සැපය. නාසය නිරුද්ධ වීම සැපයක්. දිවේ නිරුද්ධ වීම සැපයක් කියලා හිතන්නේ. කය නිරුද්ධ වීම සැපයක් කියලා හිතන්නේ. සිතේ නිරුද්ධ වීම සැපයක් කියලා හිතන්නේ. ඒ යනවා තිස්සේම හිතන්නේ මේ ඇහැ කන නාසය දිවකය මනසක ලැබෙන එක තමයි සතුට සැපය කියලා. තේරුණාද? දැන් එතකොට මෙතන කියනවා මොකද්ද? තණ්හං පටිච්ච පරියේසන. තණ්හාව නිසා මොකක්ද වෙන්නේ? සොයාගෙන යනවා. මොනවද හොයාගෙන යන්නේ? මොනවද හොයාගෙන යන්නේ? තණ්හාව
ඇති කරන දේවල්. දැන් අපේ හිතට දැන් තණ්හාව ඇති වුණාම කැමැත්ත ඇති වුණාම අපි ඒ අරමුණ පස්සේ මොකක් කරනවද? ඒ අරමුණ හොයන්න පටන් ගන්නවා. අර රූප කොහෙද තියෙන්නේ? මේ ශබ්ද කොහෙද තියෙන්නේ? මේ ගඳ සුවඳ කොහෙද තියෙන්නේ? මේ රස කොහෙද තියෙන්නේ? මේ පහස කොහෙද තියෙන්නේ? යනවා හොයාගෙන. එතකොට හැමතිස්සෙම බලන්නේ හොයාගෙන යන්නේ අර චිත්ත අභ්‍යන්තරයේ හටගන්නා වූ අර සම්පූර්ණ ක්‍රියාවලිය ගැන ඇතිවෙච්ච තණ්හාවකින් නෙවෙයිද? තණ්හාවකින් නෙවෙයිද? තණ්හාව. එතකොට එයා ඒ අරමුණු සම්බන්ධයෙන් පුදුම තරම් විතක්ක ਵਿਚාර කරනවා. හිත හිතා ඉන්නවා. ඊළඟට හිත හිතා ඉන්නවා විතරක් නෙමෙයි ඊට පස්සේ මොකක් කරනවද? ඒක හොයාගෙන යනවා. ඊට පස්සේ බලන්න මෙතන කියනවා පරියේසනම් පටිච්ච ලාභෝ. දැන් හොයාගෙන යනවනේ. ඇහැට පේන ප්‍රියමනාප රූප කොහෙද තියෙන්නේ? ශබ්ද කොහෙද තියෙන්නේ? ගන්ධ සුවඳ කොහෙද තියෙන්නේ? රසය තියෙන්නේ කොහෙද? පහස තියෙන්නේ කොහෙද? හොයාගෙන යනවා. හොයාගෙන යනකොට මොකද්ද වෙන්නේ? නිකන් දෙන්නේ නැහනේ. හොයාගෙන යනකොට ඔන්න හම්බ වෙනවා. හොයන්න හම්බ වෙනවා. රූප හොයන තාක් කාලයක් රූප හම්බ වෙනවා. ශබ්ද හොයන තාක් කාලයක් මොකද්ද වෙන්නේ? ශබ්ද හම්බ වෙනවා. ගන්ධ සුවඳ හොයන තාක් කාලයක් මොකක් වෙනවද? ගන්ධ සුවඳ හම්බ වෙනවා. රසය හොයන තාක් කාලයක් රස හම්බ වෙනවා. පහස හොයන තාක් කාලයක් පහස හම්බ වෙනවා. දැන් ඕක මනුස්ස ලෝකෙ විතරද? තිරිසන් සත්තුත් හොයාගෙන යන්නේ. ඒත් හැම තැනකම සොයාගෙන යනවා. තේරුණාද කියන එක? එතකොට ඒ හොයාගෙන යනකොට ඒ හොයාගෙන යන කෙනාට ඔන්න අර අරමුණ ලැබෙනවා. තා කැමති කරන දේ ලැබෙනවා. ඊට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභං පටිච්ච විනිච්ඡය. ලැබෙනවනේ. ඒ ලැබිච්ච දේ මුල් කරගෙන අපි පෙළඹෙනවා මොකක් කරන්නද? ඒ ලැබෙන දේ විනිශ්චය කරනවා. විනිශ්චය කරනවා කියන්නේ තෝරනවා. මේක දැන් අපි කියන්නේ සටහන් වලින්, වර්ණ වලින්, හැඩතල වලින් අපි මොකද්ද කරන්නේ? ඒ ලැබිච්ච දේවල් අපි බලනවා විනිශ්චය කරන්න. ඒතකොට විනිශ්චය කරනවා කියන එක අපි හැමතිස්සෙම විනිශ්චය කරන්නේ කොහොමද? තවත් එකකට ගලපලා. තනියෙන් විනිශ්චය කරන්න බෑ. කිසි දෙයක් විනිශ්චය කරන්න බෑ තනියෙන්. එකක් විදිහට අරගෙන විනිශ්චය කරත හැකියි. විනිශ්චය කරන්න බෑ. අපි යම් රූපයක් ලස්සනයි කොත් ඒ ලස්සනයි කියන තවත් එකක් හිතින්ම වාගේ. තවත් එකකට අනුව තමයි අපි තව එකක් ලස්සනයි කියන්නේ. ශබ්දත් එහෙම. මේ ශබ්දය හොඳයි කියලා කියන්නේ අපි හැමතිස්සෙම තවත් ශබ්දයක් හිතින් අල්ලගෙන. ඒකට වැඩිය මේක හොඳයි. එහෙම නැත්නම් ඒකට වැඩිය මේක හරිනේ. ගන්ධ සුවඳත් එහෙමයි, රසය එහෙමයි, පහසත් එහෙමයි, අරමුණුත් එහෙමයි. අපි හැමතිස්සෙම මොකක් කරනවද එනවා? මේ ලැබෙන අරමුණ පිළිබඳව යම් විනිශ්චයක යෙදෙනවා. තොර විනිශ්චයක යෙදෙන්නේ අපි කොහොමද? මානසිකව. දැන් රූපයක් ගත්තොත් ඒ රූපය දිහා බලලා අපි කියනවා කොහොමද අපි කතා කරන රූප සම්බන්ධයෙන්? මේක මීට වැඩිය මෙහෙම වුණා නම් හොඳයි. මේ පාට ආවනම් හොඳයි. මේ මෙතනට තිබ්බේ මෙතනට ඇඩ් වෙන්න තිබ්බේ වෙන විදිහේ පාට. අපි ඕන මොකද්ද කරන්නේ? ඒක සම්බන්ධයෙන්ුත් අපි තවම බලනවා. ඒක සම්බන්ධයෙන්ුත් අපි තව හිතනවා. ඒ සම්බන්ධයෙන්ුත් අපි තව කතා කරනවා. දැන් හැම දෙයක් ගැනම මොහොම නෙවෙයිද? රූප ගැන විතරද එහෙම අපි විනිශ්චය කරලා කතා බහ කරන්නේ හැසිරෙන්නේ මේ දෙයක් ගොඩනගා ගන්න හිතින් නෑ. හැම දෙයක් ගැනම එහෙමයි. ශබ්ද ගැනත් එහෙමයි, ගන්ධ සුවඳ ගැනත් එහෙමයි, රසය ගැනත් එහෙමයි, පහස ගැනත් එහෙමයි, අරමුණු ගැනත් එහෙමයි. පැහැදිලිද? එතකොට අන්න මොකක්ද ඊට පස්සේ වෙන්නේ? දැන් අපි කියවල් ලැබෙනකොට මොකක් කරනවද? විනිශ්චය කරනවා. දැන් මෙහෙම එකකුත් තියෙනවා. දැන් තණ්හාව නිසා හොයාගෙන ගියාට ඒ හොයන එකම ලැබෙන්නේ හොයන එකම ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට. හොයන එකම ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
දැන් ඒතකොට විනිශ්චයේදී මොකද්ද වෙන්නේ? විනිශ්චයේදී පැති දෙකකට හිත යනවා. එකක් කැමති කියන පැත්තට යනවා, එකක් අකමැති කියන පැත්තට යනවා. දැන් පොඩි කාලේ සමහරවිට අවුරුදු කාලේට අපිට ගණන් දෙනවා අපිට සුදීල් තෝරගන්න නැහැ නැඳුම් පැළඳුම්. අපි මොකද කරන්නේ? ඈ? දැන් අපිට ඇඳුම් පැළඳුම් ගෙනත් දෙනවා. ඒතර අපි මොකද කරන්නේ? විනිශ්චය කරනවානේ. විනිශ්චය කරනකොට ඔන්නේ එනවා මොකද්ද? සමහර ඒවාට කැමති, සමහර ඒවාට අකමැති. දැන් ඔබේ මෙහෙම මේකුත් තියෙනවා. ඔය විනිශ්චය කරනවා කියන එක වයසින් වයසට වෙනස් වෙනවද නැද්ද? දැන් ඔයලා දැන් විනිශ්චය කරන එක තරුණ කාලයේ විනිශ්චය කරපු එකට සමානයි. තරුණ කාලේ විනිශ්චය කරන එක පොඩි කාලේ විනිශ්චය කරන එකට සමානයි. දැන් පොඩි කාලේ අපි පස් ටිකක් අරගෙන පොල් කට්ටක් අරගෙන මොකක් කරනවද? ඕම් පිට්ටු හදනවා, දැරි අඟුරු ගාගෙන නටනවා, කොල්ල කොයලා මඤ්ඤොක්ක කොළ වලින් මාල හදනවා. කොහොමද රූපවතී දැනුත් එහෙම හිටියන්නේ? දැන් මම විලපේ. මේ රියාජි එහෙම කරා නම් කොහොමද? කොස්කොළ වලින් ඔටුන්න දාලා මඤ්ඤොක්ක වලින් මාලේ දාලා එළියට වෙලා කොහොම පිටත කරනවා මේ රියාජිට අපි කියන්නේ පිස්සු කියලා. දැන් තේරුණාද? එතකොට මේ විනිශ්චයේදී අපි මොකක් කරනවද? ඒ විනිශ්චයේදී අපි තෝරගන්නවා මොකක්ද? මොකකින්ද දැන් මම සතුටු වෙන්නේ? දැන් අර චූටි කාලේ දැන් කොල්ලෙක්ට බෝනික්ෙක් ගෙනත් දුන්නොත් කොල්ල බෝනික්ක වෘතල් කරනවද? නෑ මේ මල වදයක් නේ කියලා විසි කරනවා. නේද? කොල්ලට අපි තුමු බැට්මෑන් හරි වෙඩි තියෙන එකක් හරි තුවක්කුවක් හරි මොකක් හරි ගෙනත් දුන්නොත් ඒක තියාගන්න. කෙල්ලෙක්ට තුවක්කුවක් හරි බැට්මෑන් හරි මොකක් හරි ගෙනත් දුන්නොත් ඒකට කැමති නැහැ. විනිශ්චයේදී පරදිනවා ඒක. බෝනික්ෙක් ගෙනත් දුන්නොත් ඇඳුම් අඳලා පවුඩර් දාලා මේකප් දාලා ලිප්ස්ටික් උලලා බෝනික්කව තියාගන්න. ඒ දෙක් ජෝඩුවම තරුණ වෙනවා. තරුණාම කෙල්ල බෝනික් කොණ්ඩ කැමති දායි. නෑ ඊට පස්සේ කෙල්ල කැමති බැට්මෑන් ලගන්න. එහෙම නෙමෙයිද? එතකොට කෙල්ලෝ කැමති ඒකට. දැන් මොන්නේ මේ නිශ්චය. කොල්ලෝ දැන් තරුණ වෙලා අවුරුදු 17 18 යනකොට බැට්මෑන් අරගෙන එහෙම කරනවා බෝනික් හොයනවා. මොකක් කරනවද? එතකොට බෝනික් හොයනවා. දැන් මොකද්ද මේ? ඒ විනිශ්චය. දැන් තේරුණාද කියන එක? ඒ අපි කාලෙන් කාලෙට මේක මොක් වෙනවද එනවා. වෙනස් වෙනවා. තව වයස යන්න තව හිතන විදිහ තව වෙනස් වෙනවා. විනිශ්චය කරන විදිහ වෙනස් වෙනවා. තේරුණාද කියන එක? නමුත් තියෙන්නේ තණ්හාව. තණ්හාවෙන් තමයි එතනට මේ හිත අරන් යන්නේ තණ්හාව. පැහැදිලිද? එතකොට ඔන්න ඊට පස්සේ කියනවා විනිශ්චයං පටිච්ච චන්දරාග. විනිශ්චය කරන්න කැමැත්තෙන් හිත ඇලෙනවා යරුණු කෙරෙහි. පැහැදිලි? විනිශ්චය කරන්න මොකද්ද වෙන්නේ? කැමැත්තෙන් සිත එතනට අලවනවා. වෙනවද නැද්ද? වෙනවා. ඒ විනිශ්චය තුලින් අපි හැමතිස්සෙම තෝරා බේරා ගන්නේ මොකද්ද? අපිට කැමති දේ. අපි හොඳයි කියලා හිතන. අපිට සුදුසුයි කියලා හිතන. එහෙම නේද විනිශ්චයේදී තෝරගන්නේ දැන්. තේරුණාද? අන්නේ විනිශ්චය කරලා තෝරගත්ත දෙයට ඇති වෙනවා මොකක්ද? චන්දරාගය. කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත තුලින් හටගත්ත ඇලීමක් ඇති වෙනවා. කැමැත්තත් එකයි ඇලීම තියෙනවා. නිකන් බලෙන් උපදවගත්ත එකක් නෑ. මොකද ඒක අපි තෝර බේරගත්තා. අපි හිතපු පැත්තක්. තේරුණාද? ඊනවස මෙතන කියනවා චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන. චන්දරාගය ඇති වෙනකොට ඒ අරමුණු කෙරෙහි සිත බැස ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. අරමුණ කෙරෙහි විතරද එතකොට හිත බැහැ ගන්න. නෑ හිත ඇහැ තුලත් බැසගෙන අරමුණ කෙරෙහිලත් බැසගෙන විඤ්ඤාණය තුලත් බැසගෙන ඊළඟට ස්පර්ශය තුලත් බැසගෙන
විඳීම තුලත් බැසගෙන. සංඥාව තුලත් බැසගෙන. චේතනාව තුලත් බැසගෙන. විතක්ක ਵਿਚාර තුලත් හිත බැසගෙන. හිත බහිනවා කියලා කියන්නේ මේක නිකන් අර මඩ ගොඩේ ඉරෙනවා වගේම මොකක් වෙනවද? ඉරිලා යනවා. දැන් තේරුණාද? එතකොට මොකද්ද කරන්නේ? අර මේ විනිශ්චය කරනකොට චන්දරාගය ඇති වෙනවා. චන්දරාගය ඇති වෙච්ච ගමන්ම මොකද්ද වෙන්නේ? ඒ තුල සිත දැස ගන්නවා. ඊට පස්සේ කියනවා අජ්ජෝසානං පටිච්ච පරිග්ගව. ඒ බලවත් මේ තුල දැස ගැනීමත් එක්ක මොකද්ද වෙන්නේ? පරිග්ගව දැඩිව ග්‍රහණය කරගන්න, දැඩිව අල්ලගන්න. එතකොට මේ ඇල්ලාගෙන ඉන්නේ මොකින්ද? තණ්හාවත් දෘෂ්ටි. මගේ ආත්මය කියන හැඟීම. දැන් තේරුණාද කියන එක? පරිග්‍රහණය කරනවා කියන්නේ මොකද්ද? දැඩිව අල්ලගන්න, දැඩිව ග්‍රහණය කරගන්න. ඒ ග්‍රහණය කරගත්තට පස්සේ ආයේ ලේසිද අතාරින්න? ලේසිද අතාරින්න? අතහරින්න ලේසි නෑ. ග්‍රහණය කරනවා. එතකොට මේ හැමතිස්සෙම මේ ග්‍රහණය වෙන්නේ මානසිකව. ඒක තණ්හාව තුලින් ග්‍රහණය වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටියක් විදියට ග්‍රහණය වෙනවා. මේවා මගේ, මේවා මං හම්බ කරපු දේවල්, මේවා මං ආරක්ෂා කරපු දේවල්, මේවා පරම්පරාවෙන් ආපු දේවල්, මේවා මං කොහොමද තව කාටවත් දෙන්නේ, මේවා මම ආරක්ෂා කරන්න මම මේවා නැති කරන්න හොඳ නැහැ. දැන් තේරුණාද කියන්නේ? පරම්පරාව ඉස්සරහට අරන් යන්නේ. ඔය මොනවද ඔක්කොම? තණ්හාවෙන් ගත්ත දේවල් වලට අපි දෘෂ්ටියක් විදිහට ඊට පස්සේ මොකක් කරනවද? මගේ කියාගෙන ඒක දැඩිව අල්ලගන්න. දැඩිව ග්‍රහණය කරගන්න. ඒ දැඩිව ග්‍රහණය කරගත්තාට පස්සේ ආන්නේ ග්‍රහණය කඩනවා කියන එක ලේසිද? ලේසි නෑ. ඒතොර එහෙනම් මේ ග්‍රහණය කරගත්ත ගමන් හිත ඇතුලේ තියෙන අදහස තමයි මොකක්ද? මේවා මගේ, මේවා මම, මේවා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒතොර දැන් බලන්න ඒ යස්සෙන් තව තියෙන වැඩ මේ හිත ඇතුලේ වෙන මොනවද? අපිට නොතේරෙන විදිහට හිත ඇතුලෙන් තියෙන තව වැඩ මොනවද? නිට්ටයයි කියන සංඥාව, සැපයි කියන සංඥාව, සුභයි කියන සංඥාව, ආත්මයි කියන සංඥාව වැඩෙනවා. සංඥා විපල්ලාස වෙනවා. දැන් තේරුණාද කියන එක? එතැයි හේතුව එයා හැමතිස්සෙම මෙන්න මේ කියන ලෝකයට හසු වෙන්නේ දෙයක් තියෙනවා කියන පදනම මත. දෙයක් තියෙනවා යා. දැන් ධර්මයේ සිහි කරනකොටනේ අපි හැමතිස්සෙම තේරුම් ගන්න හදන්නේ මෙතන මේවැ තියෙන හේතුඵල ධර්මතාවයකට අදාළ දේවල් මේවා කොහොම වෙනස් වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා, නැති වෙලා යනවා. මේ තියෙන්නේ මේ ලෝක ස්වභාවයටයි, මේ ස්වභාව ධර්මයටයි දේවල් විතරයි කියලා අපි හිතන්නේ. තේරුණාද? නමුත් ධර්මයක් අපි නොදන්නාකොට මේ දේවල් වලට හිත දැඩිව බැඳිලා ගියාම අපි හිතන පැත්ත තමයි මේ තියෙන්නේ. තේරුණාද? එතකොට පරිග්‍රහණය කරනවා. දැඩිව ග්‍රහණය කරනවා. දැඩිව අල්ලගන්න. එතකොට මොකද වෙන්නේ? පරිග්‍රහං පටිච්ච මච්චරිය. දැඩිව ග්‍රහණය වෙනවා එක්කම මසුරුකම ඇති වෙනවා. මසුරුකම කියන්නේ තියෙන දේ රැක ගන්නවා කියන අදහස. කාටවත් දෙන්න බෑ. තියෙන දේ කාගේද? තියෙන දේ මගේ, තියෙන දේ මම තියාගන්නවා. අල්ලගන්න. දැන් ඔහොම නෙමෙයිද අපි මේ සංසාරයට බැඳෙලා ඉන්නේ? මේ විදිහට තමයි බැඳෙලා ඉන්නේ. අපි ඔය කියන විදිහට මේ බාහිර අරමුණු එකයි මම කිව්වේ. බාහිර අරමුණු වලට විතරක් නෙවෙයි. ඇහැ කන නාසය දිව කය මනසට ඔහොම බැඳෙලා ඉන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලට ඔය විදිහට බැඳෙලා ඉන්නේ. අනිත් සියලු දේටම බැඳිලාද නැද්ද ඉන්නේ මේ? අල්ලගෙන ඉන්නේ විඳීමට, හඳුනා ගැනීමට, චේතනාවට. ඔය කියන හැම එකක් අස්සෙම මෙන්න මේක සිද්ධ වෙනවද නැද්ද?
මේ කියන පිළිවෙල සිද්ධ වෙනවා. දැන් අපි නිකමට උදාහරණයක් විදිහට හිතමු අපි සැප විඳිනවා කියලා. ඒ සැප නැති වෙනවට අපි කැමතිද? කැමතිද? අනිත් එක අපේ එනවා නේද මසුරුකමක් මේ සැප විඳින්න ඕනි මමමයි කියලා. මම විතරමයි කියලා. එන්නේ නැහැ එහෙම එකක්. ඊටාසේ තියෙනවනේ යැංගීම. පැහැදිලිද කියන එක. එතකොට ඔන්න මොකද්ද වෙන්නේ? මසුරුකම ඇති වෙනවා. මොකක් නිසාද මසුරුකම ඇති වෙන්නේ? දැඩිව ග්‍රහණය කිරීම නිසා. ඊට පස්සේ තියෙනවා මච්චරියම් පටිච්ච ආරක්ඛා. මසුරුකම ඇති වෙච්ච ගමන් මසුරුකම තියෙන කෙනා හැමතිස්සෙම බලන්නේ මොකක්ද? අර ග්‍රහණය කරගත්ත දැඩිව අල්ලගත්ත මගේ කියලා හිතාගෙන ඉන්න මේ හැම දෙයක්ම ආරක්ෂා කරනවා. රැක ගන්න. නැති වෙනවට කැමතිද? නැති වෙනවට කැමති නැහැ. ඒ නැති වෙනවට කැමති නැති ඉඳ තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ මම කොහොමද මේවා දාලා යන්නේ. එයාගේ හිත ඇතුලේ කල්පනාවක් තියෙනවා මම නැති වුණොත් මේවා විනාශ වෙයි. මම නැති වුණොත් මේවා රැක ගන්න කෙනෙක් නැති වෙයි. ඔන්න ආසාව. එනවා ඒක හරි සියුම් ඕවා. මේක නිකන් මේ ගොරෝසු විදියට මේ එහෙම නෙවෙයි ඉන්නේ. හිත ඇතුලේ තියෙන එකක් මේ. තේරුණාද කියන්නේ? මේක හිත ඇතුලේ තියෙන එක. අපේ හිත ඇතුලේ තියෙනවා මම නැති වුණොත් කවුද මේවා බලාගන්නේ? කවුද මේවා රැකගන්නේ? මමයි දන්නේ මේවර ආහාරයෙන් හොයන්න ගත්ත මහන්සිය. මමයි දන්නේ මේවා හම්බ කරගන්න විඳපු දුක. මේ කිසි කෙනෙක් ඒව දන්නේ නෑ කියලා හිතින් අරක අල්ලගෙන ඒක ආරක්ෂා කරන්න හදනවා. ඒතර ඒ ආරක්ෂා කරන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් තමයි මරුණාට පස්සේ ගෙවල් දරවල් හොයාගෙන ඉන්නේ. හැබැයි හොයාගෙන එන්නේ සුගතියේ ගිහිල්ලාද මේ දෙවියෝ වෙලා බ්‍රහ්මිය වෙලා දෙන්නේ නෑ. ඇයි හිත කිලුටුයිනේ, හිත රාගය සහිතයිනේ. ඇතැම් වෙලාවට හිත ව්‍යාපාද සහිතයිනේ. යන්නේ කොහෙද? දුගතියට යන ඔන්න හොයාගෙන එන්නේ പ്രേත ලෝකෙට. පෙරේතය. පැහැදිලිද? ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ආරක්ෂාධිකරණ. ආරක්ෂා කිරීම කියන කාරණාව මුල් කරගෙන මොකක්ද වෙන්නේ? දණ්ඩා දාන, සත්තා දාන, කලහ, විග්ඝහ, විවාදා, තුවන්තුව, පේසුඤ්ඤ, මුසාවාදා, අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. අන්න හම්බ වෙන්නේ. ආරක්ෂා කරනවාය කියන කාරණාව මුල් කරගෙන අපි මොකද කරන්නේ? දඬු මුගුරු අතකට ගන්නවා. ඇයි ආරක්ෂා කරගන්න එපේ? අවි ආයුධ අතට ගන්න. ආරක්ෂා කරන්න එපේ. ඊළඟට කලහ විග්ඝහ. රණ්ඩු සරුවස්. වාද විවාද කිරීම. ගහමරා ගැනීම. හට ගන්නවා කියනවා. ඒ විතරක්ද? ඒ විතරක් නෙවෙයි. තුවං පේසුඤ්ඤ මුසාවාදා. තෝතෝ කියාගෙන. කොහොමද වචනේ? තෝතෝ කියාගෙන මොකක් වෙනවද? පිසුනා වාචා කේලම් කියා ගන්නවා. තෝම තමයි. අපේ අම්මන්ඩිලත් එහෙම නෙවෙයි. නෑ? අම්මේ බඩු. තේරුණාද? තෝතෝ කියාගෙන මොකක් කරගන්නවද? කේලම් කියා ගන්නවා, බොරු කියා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය හේතුව නිසා අනේක ප්‍රකාර වචනේ බලන්න. අනේක ප්‍රකාර පාපී අකුසල ධර්මයන් මේ සිත තුළ හට ගන්නවා කියනවා. විවිධාකාර අකුසල ධර්ම හට ගන්නවා. මාන්නය හට ගන්නවා, උද්ධච්චය හට ගන්නවා, දැඩි බව හට ගන්නවා, වෛරය හට ගන්නවා, ක්‍රෝධය හට ගන්නවා, පරිගන්නේ හිතෙනවා. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ මොකක්ින්දද? අර තමන්ට ලැබිච්ච දේ ආරක්ෂා කරගන්නවාය කියන අදහසේ පිහිටන නිසා.
රැක ගන්න එපයි හම්බෙච්ච එක. රැක ගන්න නම් අපි ආයද ගන්න ඕනේ. අතහැරලා අපි නිකන් ඉන්නේ නෑනේ. තේරෙනවද කියන එක? ඊට පස්සේ ඒක ගැන ඊටවස්සේ අපි එක්ක කතා කර කර ඉන්න ඕනේ. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. වඩ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒව ගැන හොයලා බලන්න ඕනේ. නැද්ද? හොයලා බලනකොට මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් ඔන්න කේලම් කියන ඒවා, බොරු කියන ඒවා, පිස් වචන කියන ඒවා, පරස වචන කියන ඒවා, තෝතෝ කියාගෙන බැනගන්න ඒවා. ඔය විදිහට නොයේක ආකාරයේ පාපී අකුසල ධර්මයන් මේ සිතේ හට ගන්නවා. එහෙනම් බලන්න දැන් මෙන්න මේ කියන ස්වභාවයට අපිපත් වෙලා නැද්ද? පත් වෙලා ඉන්නවද නැද්ද? පත් වෙලා ඉන්නවා. තේරුණාද? ඒතර එහෙනම් බලන්න අපිට පේනවා මෙන්න මේ කාරණාවේ අන්තිම එක. අන්තිම තැනින් හොයාගත හැකි අපි යම් අරුබුදයක යම් ගැටලුවක ඉන්නවද නැද්ද කියලා. අපේ සිත්වල තරහ සිතුවිලි එනවා. කා බයින්න හිතනවා නම්, කේලම් කියන්න හිතෙනවා නම්, බොරු කියන්න හිතෙනවා නම්, පරස වචන කියන්න හිතෙනවා. අපි දෙයක් ආරක්ෂා කරගන්න අපි ආයුධ අතට ගන්නවා. අපි ආයුධ නැතත් අර වචනේ නැමැති ආයුධය හරි හිතට ගන්නවා නම් එතන හොඳට බලන්න කල්පනා කර කර එතන තියෙනවා මොකක්ද? ආරක්ෂා කර ගැනීමේ යම් අරුබුදයක්. අපි ඒ දඟලන්නේ මොකටද? යම් දෙයක් රැක ගන්න, යම් දෙයක් ආරක්ෂා කරගන්න. පැහැදිලිද? යම් දෙයක් ආරක්ෂා කරගන්නවා කියන කාරණාව එතන තියෙනවා නම් ඒ ASCII තියෙනවා මොකද්ද? මසුරුකම. දැන් තේරුණාද කියන එක? ඒ ඇතුලේ තියෙනවා මොකද්ද? මසුරුකම. මසුරුකම කියලා එකක් තියෙනවා නම් එතන තියෙනවා අපි මොකක් හරි අරමුණකට දැඩිව බැසගන්නේ. ඔව් පරිග්‍රහණයකදී. ඒ කියන්නේ ග්‍රහණය වෙලා තියෙනවා මොකක් හරි දෙයකට. මොකක් හරි දෙයකට ග්‍රහණය වෙලා නම් එතන තියෙනවා මොකක්ද? අපි යන්නේ දැන් උඩටනේ. බැස ගැනීමක් අරමුණකට බැහැලා තියෙනවා. බැසගෙන තියෙනවා. අරමුණේ බැස ගැනීමක් කොතනක හරි තියෙනවා නම් මොකද්ද තියෙන්නේ? චන්ද රාගය තියෙනවා. ඔය අර්ථය. චන්ද රාගය තියෙනවා නම් හේතුව තමයි මොකද්ද? අපි යම් යම් දේවල් ගැන විනිශ්චය කරලා තියෙනවා. විනිශ්චය කරන එක. පැහැදිලිද? විනිශ්චය කියලා කාරණාවක් ඔය හරි තියෙනවා නම් මොකද්ද තියෙන්නේ? අපිට අරමුණු ලැබිලා තියෙනවා. ලාභය. ලැබිච්ච දෙයක් තියෙනවා. ලාභය යම් තැනක තියෙනවා නම් අපි ඒ ලාභය කියන්නේ ලැබිච්ච දේ හොයාගෙන ගිහින් තියෙනවා. ඒ හොයාගෙන යන්න හේතුවම තමයි මොකක්ද? තණ්හාව. දැන් හොඳම උදාහරණේ මොකක්ද? දැන් අපිනේ. අපිනේ හොයාගෙන යන්නේ. දැන් ඒ කාලේ වික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලා, දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නිරෝධ සමාපත්තිය සමවැදිලා බලන්නේම මොකද්ද? රහට කන්න ගොන්න හොයන්නද? නෑ, බලන්නේ දුප්පත් මිනිස්සෙක් ඉන්නවද මට පින්ඳ පාත යන්න. හැබැයි මේ පින්ඳ පාතේ උන්වහන්සේ යන්නේ උන්වහන්සේගේ දිව පිනවීමේ අරමුණින් නෙවෙයි. රසමස වල මේ මහා ගොඩක් ලබා ගැනීමේ අරමුණින් නෙවෙයි. ඒ දෙව බලන්න. ඒතකොට තණ්හාව නැති කෙනා හැසිරෙන්නේ වෙනම මානසිකත්වයක. දැන් තේරුණාද කියන එක? දැන් අපි මෙතනින් දානෙට ගියොත් අපි කාර්මතිස්සෙම බලන්නේ කොහොමද? අද රහට තී දාපු දවස් ඉඳලා සම්පූර්ණ කනවා, ආපු දවස් ඉඳලා පරිප්පුමයි කන්නේ, ආපු දවස් එහෙම නෑ. අම්මේ මම කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන නෙවෙයි මේ කියන්නේ. තේරුණාද කියන එක? ඇතැම් වෙලාවට අපේ හිත ඇතුලේ තියෙන ඒවා. හිත ඇතුලේ තියෙන ඒවා අපිට මේ ගොරෝසු පිට පේන්නේ නැහැ. තේරුණාද කියන එක? දැන් උන්වහන්සේලාගේ හැසිරීම තුළ දැන් උන්වහන්සේ යන්නේම දුප්පත් මිනිස්සු විතරද. සමහර දවස්වල හම්බෙන්නේ බීපොරි ටික. ඔච්චරයි දාන්නේ. තේරුණාද? සමහර දවස්වල ඒකාදී බර අමුපලා කියලා මොනවද જાතියක් තම්බල කැඳාද මේ බගාලි මිනිස්සු කන්න කොට නැතුවට. උණුසාල් බත් දාලා උණුසාල් දාලා
අර අමුපලා කියන ඒවා අර ලුණු ගහ තියෙන කොළ జాතියක් ඒක දාලා කැඳක් කරනවා. සමහර දවස් පින්ඩපාත ගියාම මම වෙන ඔන්න ඔය කියන කැඳ විතරයි. ලුණුත් නැහැ. මොකුත් නැහැ. තේරුණාද කියන එක? දැන් ඒක අරගෙන වෙල උන්වහන්සේ විනිශ්චය කරනවද? දැන් අරමුණ දැන් උන්වහන්සේ ගියා දාන ටිකක් හම්බ කරන්න ගියා. හම්බ හොයා ගන්න ගියා. ඒ හොයාගෙන යන්නේ මෙහෙම දිව පිනවන්න රසයක් තියෙනවා. ඒම රසයක් මම ලබන්න ඕනි කියන තණ්හාවෙන්ද? නෑනේ. අන්න එතනම නෑ ඒක. යන්නේ මොකක්ද අරමුණ? මට පින්ඩපාතේ බෙදන කෙනෙක් මට පින්ඩපාතේ බෙදලා පිනක් කරගත්තා. මිසක් මට හොඳ දානයක් බෙදපු ආවේ කියන අදහසකින් නෙවෙයි. දැන් තේරුණාද කියන එක? ඇයි හොඳ දානයක් බෙදපු ආවේ කියන අදහසෙන් ගිහිලා අර ලුණු කැඳ ටිකක් දුන්නොත් මොකක් වෙන්නේ? එහෙනම් අපි නම් මොකක් වුණා පාත්‍රය අනිත් පැත්ත අරවනවා හෙල්මට් එක දැම්මා වගේ දාන්නේ බෙදුව මිනිහා කරුවට. අපි නම් කරන්නේ ඕකනේ. ලුණු පලා එක කැඳ ටිකක් දුන්නා නම් මෙලෝ රහක් නේ. වීපොර ටිකක් දුන්නා නම් කන්න දැන් උදේ දාන එකට මෙහෙ මොකක් වෙයිද? තොපි හේතුවද අපි පරවියෝ කියලා. අර බන්දුලකන වර්ධනවා. දැන් බන්දුලකන වර්ධන කියන්නේ රුපියල් 2500කින් මාසයක්ද සති දෙකක්ද කන්න පුළුවන් කියලා. ගණන් බෙදලා බැලුවාම හතර දෙනෙක්ගේ පවුලේ එක වේලකට කන්න පුළුවන් හාල් වලින් බැලුවොත් ග්‍රෑම් 17යි. හරි. දවසටම ග්‍රෑම් 17යි උන්දගේ ආර්ථික න්‍යායට අනුව හතර දෙනෙක්ගේ පවුලකට කන්න පුළුවන්. ඒතර බන්දුලකන වර්ධන හිතාගෙන ඉන්නේ ආර්ථික විශ්ලේෂක ඇමතියා මේ රටේ ඉන්න රටවැසියෝ පරවියෝ කියලා. පරවියෝ කුකුල්ලු උන් කියලා. දැන් අපිට වීපොර ටිකක් දුන්නා නම් අපි උතන ওই ප්‍රශ්නේ පැටලෙනවද නැද්ද? ඇයි අපිට ඕමනා කරන අරමුණ එතන නැහැ. අපි ඒක විනිශ්චය කරනවා ලැබිච්ච දේ. දැන් තේරුණාද කියන්නේ? ඔන්න එනවා අරුත. දැන් උන්වහන්සේ දාන්නයි පින්ඩපාත යනවා වීපොර ටික හම්බ වෙනවා යන්නේ දානි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. යන්නේ ඒක පූජා කරන මිනිස්සයා පිනක් කරගත්තා කියන අදහසින් ලැබෙනවා. ලැබුණාම ඒක විනිශ්චය කරනවාද වීපොරි? මේක විසි කරනවා නෑ. තේරුණාද කියන එක? ඒක වළඳන. වළඳනද්දිත් හිත ඇතුලේ කිසි ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ මොකුත් නෑ. දැන් මෙතන කියවපු එකක්වත් නෑ. තණ්හාව නෑ. හොයාගෙන යෑමක් නෑ. ලැබීමක් නෑ. ලාභය කියලා එකක් එතන හම්බ වෙන්නේ නෑ. උන්වහන්සේ අරමුණ හොයාගෙන නෙවෙයි යන්නේ. නොලැබෙන හින්දා විනිශ්චය කිරීමක් නෑ. විනිශ්චය කරන්න නැති හින්දා චන්දරාගයක් නෑ. චන්දරාගයක් නැති නිසා බැස ගැනීමක් නෑ. බැස ගන්න නැති නිසා දැඩිව ග්‍රහණය කර ගැනීමක් නෑ. දැඩිව ග්‍රහණය කරන්නේ නැති නිසා මසුරුකමක් නෑ. මසුරුකම නැති නිසා මොකද වෙන්නේ? මසුරුකම නැති නිසා ආරක්ෂා කරගන්න දෙයක් නෑ. දඬු මුගුරු අතර ගන්න හේතුවකුත් නෑ. ඔන්න වෙනස. දැන් තේරුණාද කියන එක? එතකොට අපිපත් වෙනවා නම් පත්වේ යුත්තේ දඬු මුගුරු අරගෙන කලහ කරගෙන තෝතෝ කියාගෙන වෙන බැන එහෙම ඉන්න තැනකටද දැන් ඔය දෙවෙනියට කිව්ව තැනට. දෙවෙනියට කිව්ව තැන. දෙවෙනියට කිව්ව තැනට යන්න නම් මොකක් විය යුතුද? හේතුඵල ධර්මතාවයේ මේ වැඩ පිළිවෙල එහෙම් පිටින්ම අපි අවබෝධ කළ යුතුයි. දැන් මම පටන් ගන්නකොටම කිව්වේ ඇහැ තුල හේතුඵල ධර්මතාවයට අනුව යම් වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා. ඒ හැම සිද්ධ වෙන හැම තැනකම තණ්හාව බැසගෙන තියෙනවා. කන තුලත් හේතුඵල ධර්මතාවයට අනුව යම් වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒ හැම තැනකම තණ්හාව බැසගෙන තියෙනවා. තණ්හාව නැති වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? දැන් හේතුඵල ධර්මතාවයට අනුව සිද්ධ වෙච්ච දේ පණ තියනකම් හැමදේම සිද්ධ වෙනවද නැද්ද? හැමදේම සිද්ධ වෙනවනේ. දැන් රහත් උනත් සිද්ධ වෙනවනේ. රහත් උනත් සිද්ධ වෙන්නේ නැද්ද? ඇයි රූපය නිසා ඒ විඥානය හට ගන්නවා. ඒ තුන ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. වෙන්නේ නැද්ද? රහත් උනා වෙන්නේ නැහැ. ඒක නිකන් මඤ්ඤන් වෙනවද? නිකන් ගල වගේ වෙනවද රහත් උනා? වෙනවද නැද්ද? ස්පර්ශය නිසා විඳීම හට ගන්නවද නැද්ද? මං ආන්නේ මේ වර්තමානයේ වෙනවද නැද්ද? ඊට පස්සේ හඳුනා ගැනීම චේතනාව ඔක්කොම සිද්ධ වෙනවා. නැත්තේ මොකක්ද?
නැත්තේ මොකක්ද? තණ්හාව නැහැ. වැඩපිළිවෙල විදිහට වර්තමානයේ ඒ ටික සිද්ධ වෙන හැබැයි පිරිනුවන් පෑවට පස්සේ මොකක් වෙනවද? පිරිනුවන් පෑවට පස්සේ මේ සිද්ධ වෙන එක එහෙන් පිටින්ම අන්න නතර වෙනවා. ඒකනේ පිරිනුවන් පානවා කියන්නේ. පහන් සිලක් නිවිලා ගියා. ආයේ පහන් සිල අරන් ගිහිලා තව තැනකපත්තු වෙන්නේ එහෙම නැහැ. දැන් තේරුණාද? එහෙනම් තණ්හාව කියන සාධකයයි අපි හැමතිස්සෙම මොකක් කරන්න ඕනේද? නැති කල යුත්තේ. තණ්හාව කියන සාධකය නැති කරන්න ඇහැ අවබෝධ වෙන්න ඕනද නැද්ද? මෙතන මොකද්ද? ඇහැ කියන්නේ පෙන්නන එක. මම කලින්ම කිව්වේ පටන් ගන්නකොට කන කියන්නේ ශබ්දයක් ඇහෙනවා කියන එකමයි කන. වෙන මොකක්වත් නෙමෙයි. ඔන්න යථාර්ථය අවබෝධ වෙනවා. යථාර්ථය තේරෙනකොට ඒ ගැන තියෙන ඇලීම මම නැති වෙන්නේ. දැන් බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු සතර මහා ධාතු නිසා හටගෙන තියෙනවා. සතර මහා ධාතු ගැන විග්‍රහ කරලා බලනකොට ධර්මයට අනුව බලනකොට එතන ඇති දෙයක් නෑ. එහෙනම් ශබ්ද එකක් තියෙනවා මොකක්ද? ශූන්‍ය බව, හිස් බව. ඇති දෙයක් නෑ. ඔන්න ඔය යථාර්ථය දකිනකොට යා මේ බාහිර තියෙන මේ අරමුණු වලට ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ. ඔන්න තණ්හාව නැති වෙන්න ගන්නවා. ඔය දෙකින් දන්නේ විඥානයක් හටගන්නේ. එයා විඥානීය යථාර්ථය දකිනවා. ඒක ස්පර්ශයෙන් දන්නේ අනිත් සියලු දේම හටගන්නේ. එයා මේ හේතු ටික බලනවා. බලපගල මෙතන තියෙන්නේ මොකක්ද? ධර්මයේ තමයි. අන්න මොකද්ද වෙන්නේ? එහෙම යථාර්ථය තේරෙන්න තණ්හාව කියලා කාරණාවක් මේ හැම එකකම බැසගෙන තෙත් වෙලා ගොරෝසුව මඩගොඩ වගේ තියෙනවාද? අන්න ඒ මඩගොඩ තෙත මොකක් වෙන්න ගන්නවද? වේලි යන්න ගන්නවා. වේලිලා ගිහිල්ලා යම් දවසක මොකද වෙන්නේ? නැතුවම යනවා. වේලා ගියාම නැතුවම යනවා. තෙත පිටින් තිබ්බම මොකද වෙන්නේ? දැන් ඔය කියනකොට තෙත පිටින් තිබ්බනම් මැරුණා කියන්නකෝ. ආයි තෙත තියෙනවනේ. බීජක් තියෙනවනේ. ආයි කොතනක හරි හට ගන්නවා. වේලිලා ගියාට පස්සේ ආයි කොතනකවත් මේක හටගන්නේ නැහැ. දැන් පැහැදිලිද? එහෙනම් තණ්හාව මුල් කරගෙන හටගන්නවා කාරණා කීයක්ද? ධර්මයන් කීයක්ද? 9ක් හටගන්නවා. මෙන්න මේ කියන ධර්මයන් 9 තමයි කියනවා මොකක් කරන්න ඕනේද? ප්‍රහාණය කළ යුතු වන්නේ. එතකොට මොනවද කාරණා 9? තණ්හාව නිසා සොයාගෙන යෑම සිද්ධ වෙනවා. සොයාගෙන යෑම නිසා ලැබෙනවා. ලැබීම නිසා විනිශ්චය කරනවා. විනිශ්චය නිසා චන්දරාගය ඇති වෙනවා. චන්දරාගය නිසා බැස ගන්නවා. බැස ගැනීම නිසා ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කිරීම නිසා මසුරුකම ඇති වෙනවා. මසුරුකම නිසා ආරක්ෂා කිරීම කියන කාරණාවට යනවා. ආරක්ෂා කිරීම නිසා මොකක් වෙනවද? දඬු මුගුරු අවියාය අතර ගන්න වෙනවා. කලහ විවාද වාද විවාද හට ගන්නවා. ඊළඟට තෝතෝ කියාගෙන කේලම් කියන බොරු කියන දේවල් වලට පැටලෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට නොඒකාකාරයේ පාපී අකුසල ධර්මයන් මේ සිතේ හට ගන්නවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය කියන සිද්ධිය ඔය කියන මේ කාරණාව මෙන්න මේ ආයතන 6 ඇතුළේම සිද්ධ වෙන දෙයක්. ඔන්න ඕක අපි නුවණින් කල්පනා කරලා මොකක් කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න නම් මොකක්ද අපි කළ යුත්තේ? හේතුඵල ධර්මතාවයේ වැඩපිළිවෙලම අවබෝධ කරන්න ඕනේද නැද්ද? අවබෝධ කරන්න ඕනේ. එහෙනම් හොඳට මතක තියාගන්න. යම් තැන කවුරු හරි බැන ගන්නවා කියලා හිතන්නකෝ. යම් තැන කවුරු හරි වාද විවාද කර ගන්නවා කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කේලමක් කියනවා කියලා හිතන්නකෝ. මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අපිට ඔළුවට යනවා. ඇයි ධර්මතාවයක් නේ. තේරුණාද කියන එක? යම් කෙනෙක් කේලමක් කියන තැන, යම් කෙනෙක් බොරුවක් කියන තැන, යම් කෙනෙක් රණ්ඩුවක් වෙන තැන, යම් කෙනෙක් වාද විවාද කර ගන්න තැන, යම් කෙනෙක් බැන ගන්න තැන, යම් කෙනෙක් රණ්ඩු සරුවල් කරගෙන කුටි ගහගන්නේ. එහෙම වෙන තැන හොඳට විමස බලන්න
මෙන්න මේ කියපු කාරණා ටික ඒ අයගේ හිත තුල සකස් වෙලාද නැද්ද කියලා. ඔය විදිහටම තමයි අපේ හිත ඇතුලේ මේ හැම එකම සකස් වෙන්නේ. අපිත් හදිස්සියෙන්වත් ඔය බැන ගන්න, ගහ මරා ගන්න, කොටා ගන්න, කේලම් කියන්න, බොරු කියන තැනට අපිත්පත් වෙනවා නම් අපිත් ඒක විමසලා බලන්න ඕන සිහිය උපද්දවගෙන මෙන්න මේ කියන ටික නිසා නේද මේ හිත ඇතුළ මෙච්චර මේ විදිහට අකුසලයකට යන්න උනේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ තැනටපත් උනේ මේක නිසා නේද කියලා. එහෙනම් කල්පනා කරන්න ඕනේ. තණ්හාව නිසායි අපි මේ ප්‍රශ්නේ පැටලෙන්නේ. දැන් ඔය පාපී අකුසල ධර්මයන් හට ගන්නවා කියලා කියන්නේ එයාට ඉපදීමේ නිදහසක් නැහැ. ඉපදීමේ නිදහසක් නැහැ. ඉපදී යන්න සිද්ධ වෙනවා. දැන් තේරෙනවද කියන එක? ඒ නිසා අපි මේ හොයාගෙන යන එක නතර කරනවා. හොයාගෙන ගියාට වැඩක් නැහැ. ඇයි හොයාගෙන ගියාට වැඩක් නැත්තේ? ඇහැට රූප පෙන්නලා තෘප්තිමත් කරවන්න බෑ කිසි දවසක. කන්ට කොච්චර ශබ්දයක් ඇහුවත් තෘප්තිමත් කරවන්න බෑ. නාසයට මොනතරම් ගඳ සුවඳ මේකට මේ දැනෙනවත් තෘප්තිමත් කරවන්න බෑ. ඒ තෘප්තිමත් කරවන්න බැරි නිසා තමයි අපි මැරෙනකොට තව අපේක්ෂාවක් හදාගන්නේ. මොකටද? තවත් අපේක්ෂාවක් හදාගන්න අනේ තව රූප දකින්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ විඳින්න එයාට කැමතිනේ. ඒ තෘප්තිමත් නැහැනේ. ඉතින් කොයිදෙන් ආයේ කොයි හරි ඔන්න ඇහැ උපදිනවා, කන උපදිනවා, නහය උපදිනවා, දිව උපදිනවා, කය උපදිනවා, හිතක් උපදිනවා. විඳපන් කියනවා. ඉවරයක් නෑ මේ. තේරුණාද? මොකද ආයේ කොයි හරි තැනක ගියත් ඒත් ඉතින් මේ සතර මහා ධාතුකින් ඇතිච්ච රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ තමයි කොහේ ගියත් විඳින්නා. දිව්‍ය ලෝකේ ගියත් එහෙම. දැන් ඇති හරයක් නෑ බලාගෙන යනවා. තේරුණාද? මානසිකව නිකන් මේ 아무තු මොකද්ද එකක් හදාගෙන මහාතර ලෝකයක් හදාගෙන අපි ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒ ජීවත් වීම මතම තමයි නොයෙක් පාපී අකුසල ධර්මයන් මේ සත්වයාගේ හිත තුළ හටගන්නේ. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ මෙන්න මේ තණ්හාව මුල් කරගත්ත ධර්මයන් නමේ තමගේ ජීවිතයෙන් ප්‍රහාණය කරන්න. සියලු දෙනාටම ආශිර්වාද කරනවා මෙන්න මේ කියපු කාරණාවන් තම තමන්ගේ ජීවිතය තුළින් ප්‍රහාණය කරලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා කියලා සාදු සාදු